10 ශ්‍රේණිය 14 වන පාඩම පළමු කොටස බදු. දහය ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රතිශත පාඩම තමයි අපි දෙවන වාරයේ නියමිත සාකච්ඡා කිරීම සිදු කරන්නේ. ඒ අර්ථය අපි මුලින්ම බදු කියන දේවල් ගැන සාකච්ඡා කරමු. බදු. එහෙනම් අපි කියනවා ටැක්ස් කියලා. මේ බලන්න මොනවද මේ බදු කියන්නේ? පෙළ පොතේ සඳහන් වෙන පිළිවෙලටම අපි මේක සාකච්ඡා කළොත් ඕනෑම රටක පවත්නා රජයක් විසින් එම රටෙහි පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා පුනරාවර්තන නැවත නැවත සිදු කරන වියදම් විශේෂයෙන් රාජ්‍ය සේවක පඩි ගෙවීම අනිවාර්ය කටයුතු ගැනීම සඳහා රටේ මහ ජනතාවගෙන් මුදල් අය කරනු ලැබේ. ඉලෙස අය කර ගන්නා මුදල් බදු ලෙස හැඳින්වේ. ඒවට තමයි බදු කියලා කියන්නේ. ඒතර අපි මේ මුදල් අය කර ගන්නවා ඍජුව ලබා ගන්න අවස්ථා දෙන. කියන්නේ එකවර අපි මෙහෙම මෙන්න මේකට දෙන්න කියලා ලබා ගන්න අවස්ථා තියෙනවා. නමුත් තව ලබා ගන්න ආකාරයක් කෙනෙක් අපිට නොදැනී අපේ අතින් ගෙවෙනවා. ඒකට කියනවා වක්‍ර බදු කියලා. ඒ නිසා තමයි මේක සඳහන් වෙන්නේ බදු වර්ග අය කර ගන්නා ආකාරය හා අය කර ගන්නා ප්‍රමාණය විවිධ වෙනවා. ප්‍රතිශත ලෙස තමයි බදු අය කිරීම සුලභ ක්‍රමයක් වෙන්නේ. පුද්ගලයෙකු රජයට කෙලින්ම ගෙවිය යුතු බදු වර්ගය හඳුන්වන්නේ ඍජු බදු ලෙස. ඍජු බදු. එවැනි බදු වර්ග කීපයක් තමයි අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. තව වක්‍ර බදු කියලා වර්ගයකුත් තියෙනවා. අපි බලමු මේවා සාකච්ඡා කරන්න. ඊළඟ බදු වර්ග වලින් මුලින්ම අපි හඳුනා ගන්නවා වරිපනම් බදු. ඊළඟ බදු වර්ගය තමයි තීරු බදු. මේ පෙළ පොතේ තිබෙන පාඩමයට අපිට ඉගෙන ගන්න තියෙන බදු වර්ග. ඊළඟ තියෙන බදු වර්ගයක් ආදායම් බදු. ඊළඟ වර්ගය තමයි වැට් බදු. එහෙමනම් අපි මේ බදු වර්ග හතර මේ පාඩම තුල අධ්‍යයනය කරන්නයි සූදානම් වෙන්නේ. ඒතර බදු කියන්නේ මොනවද? රජය මහ ජනතාවට සපයන සේවාවන් සඳහා නැත්නම් පුනරාවර්තන වියදම් පියවා ගැනීමට මහ ජනතාවගෙන්ම ලබා ගන්න මුදල් වලට තමයි බදු කියන්නේ. ඒතර මේ බදු ගෙවීම සිද්ධ වෙන්නේ ඇත්තටම එක් එක් පුද්ගලයා සතු වත්කම් වලට නැත්නම් ආදායමට සරිලන ප්‍රතිවිධියට. වැඩි ආදායම් තිබෙන අය වැඩි වශයෙන් බදු ගෙවන්න ඕන. අඩු ආදායම් තිබෙන අඩු වත්කම් තිබෙන අය ගෙවන බදු ඊට වඩා අඩුයි. ඒතර මේ බදු ගෙවීම කියන්නේ මිනිසුන් අනිවාර්යෙන් මැදිලා තිබෙන යුතුයකමක්, ඒ වගකීමක්, ඒ වගකීම ඉෂ්ට කරන්න මිනිසුන් නැත්නම් බදු ගෙවන්න නියමිත පුද්ගලයන් බදු නොගෙවුවොත් එය වරදක් වශයෙන් සැලකලා උන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වුණත් රජයට ගන්න පුළුවන්. එහෙනම් අපි පියවරෙන් පියවර මේ බදු වර්ග සහ ඊට අදාළ ගණන් සාකච්ඡා කරමින් මේ පාඩම සම්වර්ධනය කරගනිමු. හොඳයි මුලින්ම අපි කතා කරමු වරිපනම් බදු පිළිබඳ. අපි දරුවන්ගේ ගෙවල් වලින් වරිපනම් බදු එහෙම අරගෙන ගිහිල්ලා තිබෙනවද? අම්මලා තාත්තලා කියලා තියෙනවද වරිපනම් බදු ගෙවන්න තියෙනවා කියලා එහෙම? අම්මට තාත්තා එහෙම කියලා ඉහිලා තියෙනවද වරිපනම් බදු ගෙවන්න තියෙනව නෝනේ කියලා? ඉතින් මේ වරිපනම් බදු කියන්නේ මොනවද? වරිපනම් බදු කියන්නේ මොනවද? මෙන්න පෙළ පොතේ සඳහන් වෙන ආකාරය. අපි දන්නවා මේ අපේ රටේ පාලන තන්ත්‍රය බෙදලා ගියාම අවසානයේදී අපිට ළඟම පාලන ප්‍රදේශය තමයි අපි කියනවා පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන වලට ඔය මහනගර සභා, නගර සභා, ඒ වගේම ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන තමයි අයත් වෙන්නේ. ඉතින් මේ පළාත් පාලන ආයතන තම බල ප්‍රදේශය තුළ ජීවත් වන පුද්ගලයන් සඳහා විවිධ පහසුකම් සපයන. ඔබටත් ලැබිලා ඇති. උදාහරණයක් නගරේ ජීවත් වන්නෙක් නම් ඔබ දන්නවා ඔබ නිවසින් එළියට දමන කැලි කසල ටික එකතු කරගෙන යනවා. ඒ වගේම උදෑසන මාර්ග පිරිසිදු කර තිබෙනවා. ඔබේ කාණු පද්ධති සුද්ධ කරනවා. ඒ වගේම තමයි වීථි පහන් දල්වා වීදි ආලෝකකරණය කරනවා. ඒ වගේම මාර්ග නඩත්තු කරනවා. ඉතින් මේවා කරන්නේ ඒ අදාළ පළාත් පාලන ආයතන. හැබැයි මේ මාර්ග ගැන කිව්වම මේ මාර්ග අපේ රටේ මේ වෙද්දී වර්ග තුනකට බෙදලා තිබෙනවා ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ පාලන ප්‍රධාන මාර්ග තිබෙනවා. ඒ වගේම පළාත් සභාව යටතේ නඩත්තු වන මාර්ග තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන තුල නඩත්තු වන මාර්ග තිබෙනවා. ඉතින් මේ පළාත් පාලන ආයතන විසින් නඩත්තු කරන මාර්ග දැන් ගැමි මාර්ග ගත්තාම බොරුළු දමනවා, දෙපැත්තේ කාණු කපනවා, ඒ වගේම කැලෑ සුද්ධ කරනවා. මේවට අවශ්‍ය මුදල් වුන් කොහෙන්ද සොයාගන්නේ? වුන් සොයාගන්නේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ තිබෙන දේපළවල තක්සේරු වටිනාකමින්. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින්
තක්සේරු කරන යම් වටිනාකමක් ඒ වර්ෂයෙන් වර්ෂයට ඒ තක්සේරු වටිනාකමේ කිසියම් ප්‍රතිශතයක් වශයෙන් තමයි මේ බදු ගෙවන්නේ. ඒවට අපි කියනවා වරිපණම් බදු කියලා. ඒතර වත්කම් වැඩිපුර තිබෙන අය වැඩිපුර වරිපණම් බදු ගෙවන්න ඕනේ. වත්කම් අඩු නම් ගෙවිය යුතු වරිපණම් මුදල අඩු වෙනවා. මේ බදු මුදල් එකවර ගෙවන්න බැරි නම් පහසුවක් ලබා දෙනවා. මේ මුදල් එකවර ගෙවන්න බැරි නම් 3 මාසයකට වරක්. 3 මාසයක් කියන්නේ අවුරුද්දකින් 4න් පංගුවක්. ඒ කියන්නේ වාර්ෂික වරිපණම් බදු මුදල කොටස් 4කට බෙදලා මාස 3කට වරක් උනත් ගෙවන්න පුළුවන්. හැබැයි පළාත් පාලන ආයතන වැඩිපුර කැමති එකවර මේ වරිපණම් බදු උන්ට ලැබෙනවා. ඒතර උන්ට ඉතාමත් පහසුවෙන් මේ මූල්‍ය කළමනාකරණය කරගත්ත හැකි වෙනවා. එම නිසා උන් දිරිගැන්වීමක් සඳහා මෙහි සඳහන් නොවුනාට අපි දන්නවා දිරිගැන්වීමක් සඳහා එකවර වරිපණම් බදු මුදල් වාර්ෂික වරිපණම් බදු මුදල එකවර ගෙවන්නේ නම් මේ වරිපණම් මුදලින් 100 ගණනක් ගෙවිය යුතු වරිපණම් මුදලින් 100 ගණනක් යම්කිසි ප්‍රමාණයක් අඩු කරනවා. නැත්නම් අපි සරලව කිව්වොත් වට්ටමක් ලබා දෙනවා. ඒතකොට මිනිසුන් උනන්දු වෙනවා පොඩි මුදලක් හෝ අඩු වෙන නිසා එකවර ගෙවන්න. හැබැයි වරිපණම් නොගෙවා සිටීමත් වරදක්. ඒ අදාළ පළාත් පාලන ආයතනයේට වරිපණම් නොගෙවන්නන් සඳහා නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් අපි ගැටලු කිහිපයක් ඒ අතර සාකච්ඡා කරමු. වරිපණම් බදු. මේ සටහන තුنين කියව ගන්න. මේ සටහනේ තිබෙන දේවල් තමයි මම පැහැදිලි කළේ. ඔබත් කියව ගන්න. ඔබටත් යම් අවබෝධයක් තවදුරටත් ලබා ගන්න පුළුවන්. මේ පළමු උදාහරණය අපි බලමු. මොකද්ද මේ උදාහරණයෙන් කියන්නේ? වාර්ෂික වටිනාකම රුපියල් 80000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා 6%ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කෙරේ. කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු මුදල ගණනය කරන්න. ඒ කියන්නේ එක්තරා නිවසක් තිබෙනවා. ඒ නිවසේ වාර්ෂික වටිනාකම තක්සේරු කරලා තියෙනවා රුපියල් 80000ක් කියලා. ඇත්තට මේ වෙළඳපොළ වටිනාකමට වඩා අඩු මුදලකට තමයි බොහෝ වෙලාවට මේක තක්සේරු වෙන්නේ. ඒකේ වාසිත් තිබෙනවා අවාසිත් තියෙනවා. වැඩි මුදලට තක්සේරු වෙන තරමට ගෙවන්න ඕන වරිපණම් මුදල වැඩි වෙනවා. ඒතර වෙළඳපොළ වටිනාකම රුපියල් 80000ට වඩා වැඩි. ඇත්තටම ගයක් ගත්තම අර විත්තියක්වත් රුපියල් 80000ට බඳින්න බෑ. ඉතින් මේ කියන්නේ රුපියල් 80000ක තක්සේරු කර ඇති නිවසක් සඳහා 6%ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කෙරේ. තේරුම් ගන්න. මේ ප්‍රතිශතයෙන් කියවන දේ අර්ථ ගන්නව ගන්න 6%ක වාර්ෂික වරිපණම් බදු මුදලක්. මෙහි තේරුම නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 100ක් වෙනවා නම් රුපියල් 6ක වරිපණම් බදු මුදලක් ගෙවිය යුතු බවයි. 100ක් නම් 6ක් ගෙවන්න ඕන. එහෙමනම් 200ක් වුණා නම් 6 2ක්. ඒ කියන්නේ 100 ගුණාකාර 100 ගුණාකාර වලට සමාන 6 ගුණාකාර ප්‍රමාණයක් ගෙවන්න ඕන. එහෙමනම් දැන් මෙතන ප්‍රශ්නෙට අහන්නේ කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු මුදල. අපි මුලින්ම සොයාගමු වාර්ෂික වරිපණම් බදු මුදල. වාර්ෂික වරිපණම් බදු මුදල වෙන මෙන්න මේ සමීකරණය පොඩ්ඩක් මතක තියාගත්තොත් අපිට මේ ගණන් වර්ග සියල්ලම ආවරණය කරගන්න පුළුවන්. වාර්ෂික වරිපණම් බදු මුදල සොයන්නේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය වාර්ෂික වටිනාකමින් ගුණ කරනවා. වාර්ෂික වරිපණම් බදු මුදල සමානයි වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය ඒ අදාළ දීපලේ වාර්ෂික වටිනාකමින් ගුණ කරනවා. එහෙනම් අපි ගණනය කරමු. වාර්ෂික වරිපණම් බදු මුදල සමානයි වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයේ 100න් 8යි 6යි ඒක ගුණ කරනවා 80000න් 6 ගුණ කරනවා 80000න්. ඒ අනුව මේක සුළු වෙනවා 0.2 කැපෙනවා 800යි 6යි ගුණ වෙනවා 6 වරක් 8 48යි ඒ කියන්නේ රුපියල් 480ක් වටපත් වෙනවා. ඒ තමයි වාර්ෂික වරිපණම් බදු මුදල. රුපියල් 480. එහෙමනම් කාර්තුක වරිපණම් බදු මුදල හොයාගන්නේ කෙසේද? මේ 480 අපි 4ෙන් බෙදන්න ඕන. 480 අපි 4ෙන් බෙදන්නවා. මොකද කාර්තු 4ක් අවුරුද්දකට තිබෙනවා. මාස 3ේම 4ක්. පටල ගන්න එපා. ගොඩක් දරුවෝ පටල ගන්න අවස්ථාව මගේ අත්දැකීම තමයි මේ 3ෙන් බෙදීම කරනවා. මම කැමතිත් නෑ ඇත්තටම කාර්තුවකට තිබෙන මාස ගාන 3යි කියන වචනේ කියවන්න. ඒතර ළමයිගේ ඔළුවට වැරදි අවබෝධයක් යනවා. වාර්ෂික වරිපණම් බදු මුදල කාර්තුක වරිපණම් බදු මුදල බාරපත් කරන 4ෙන් බෙදන්න ඕනේ. ඒකට හේතුව අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. දැන් 4ෙන් බෙදුනාම 480 රුපියල් 120යි
වරිපණම් බදු මුදල. එහෙනම් මේ අනුවට කාර්තුක වරිපණම් බදු මුදල ගණනය කරගත හැකි වෙනවා. අපි දැන් තවත් උදාහරණයක් බලමු. වෙනස් උදාහරණ කිහිපයක් ඉන්පසු අපි පෙළ පොතේ වරිපණම් වලට අදාළ අභ්‍යාස සාකච්ඡා කරනවා. දෙවන උදාහරණය. නගර සභා බල ප්‍රදේශයක පිහිටි කඩකාමරයක් සඳහා වාර්ෂික තක්සේරු වගේ රුපියල් 50000ක් වන අතර තක්සේරු කරලා තිබෙන රුපියල් 50000ක වාර්ෂික වටිනාකම. ඒ සඳහා කාර්තුවකට රුපියල් 600ක වරිපණම් බද්දක් අය කරයි. කාර්තුවකට අවුරුද්දකින් 4න් පමණ රුපියල් 600ක් ගන්නවා. ඒ අනුව අය කරන බදු ප්‍රතිශතය ගණනය කරන්න. සමීකරණය තුලින් හරි පහසුවෙන් කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි හොයාගමු වාර්ෂික වරිපණම් බදු මුදල. කාර්තුවකට 600ක් නම් අවුරුද්දකට මේ වගේම 4 ගුණයක් කියන රුපියල් 2400ක් ගෙවන්න ඕනේ. දැන් අපිට පුළුවන් සමීකරණය තුලින් ගණන අවසන් කරන්න. එහෙනම් මේ වාර්ෂික වරිපණම් බදු මුදල කියන එක දැන් අපි දන්නවා. කීයක් දෙයකට අගේ රුපියල් 2400යි. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕනේ. ඒක අපි CNX වශයෙන් ගමු. X කියන සංකේතය ගමු. වාර්ෂික වටිනාකම දන්නවා 50000. ඉතින් හරි පහසුයි මේකට ආදේශ කරගත්තාම පිළිතුර ලබා ගන්න. ඒ අනුව වාර්ෂික වරිපණම් බදු මුදල 2400ක් වෙනවා. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයේ 100ට x කියලා ගත්තාම CNX ගුණ කිරීම වාර්ෂික වටිනාකම 50000. දැන් මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඉස්සල්ලාම සුළු කරගන්න. ඒ සුළු වෙන්නේ මෙහෙමයි. මෙතනදී අපිට පුළුවන් හරස් ගුණිතය භාවිතා කරලා මේ පද හසුරවන්න. ඒ කියන්නේ මේ 100 යටින් තියෙන කෙනෙක් එයාව එහා පැත්තේ උඩට ගෙනියන්න පුළුවන්. ඒතකොට 2400 සමග එයා ගුණ වෙනවා. මේ 50000 උඩ පේළියේ තිබෙන එයා මේ පැත්තට ගෙදි පල්ලහැට ගේනවා. මේවා කරන්න පුළුවන් පද අතර ගුණ කිරීම තියෙනවා නම් පමණයි. ඒ අනුව 2400 100න් ගුණ වෙනවා 50000න් බෙදෙනවා. ඒ පියවර මම මේ පෙන්නන්නේ 2400 100න් ගුණ වෙලා 50000න් බෙදෙනවා. ඒතර x වලට අදාළ අගේ හොයාගන්න පුළුවන්. සුළු වෙන්නේ මේ ආකාරයට බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. තව අපිට පුළුවන් 500යි 2400යි තියෙන්නේ 500 බිංදු දෙකත් 2400 බිංදු දෙකට ඉවත් කරන්න. දැන් තිබෙන්නේ 24 5න් බෙදන්න. 24 5න් බෙදුනාම ඔබ දරුවන්ට 10 වසරේ දරුවන්ට බැරි දෙයක් නෙමෙයි. 24ට 5 ඒවා 4යි 5 වරක් 4 20යි. ඉතුරු වෙනවා 4ක්. ඒ 4ට අපි අගට බිංදුවක් ගමු දශම තිත තියලා. ඒතර 40යි 40ට 5 වරක් 8යි. ඒ අනුව පිළිතුර වෙන්නේ x සමානයි 124 බෙදීම 5. 24 බෙදීම 5 කියන්නේ උත්තරේ 4.8යි. තුන්වන උදාහරණය එක්තරා දීපලක් වෙනුවෙන් 5ක බදු ප්‍රතිශතයක් යටතේ අයකර ඇති වාර්ෂික වරිපණම් බද්ද 700. වාර්ෂික වරිපණම් බද්ද දීලා තියෙනවා. ප්‍රතිශතය දීලා තිබෙනවා. වාර්ෂික වටිනාකම තමයි අපේ ප්‍රශ්නෙට අහන්නේ. එහෙනම් අපි සමීකරණයම ගන්න හදනවා. වාර්ෂික වරිපණම් බදු මුදල සමානයි වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සහ වාර්ෂික වටිනාකමේ ගුණිතයට. වාර්ෂික වරිපණම් බදු මුදල දීලා තියෙනවා රුපියල් 700ක්. ඒක තමයි මේ වම් පැත්තට ආදේශ වෙන්නේ. මේ සමාන කිරීම මේ සමාන කිරීම තිබෙනවා. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් දීලා තිබෙනවා 5ක් කියලා. ඒ අනුව මෙතන 5ක් යොදලා තියෙනවා. ಗುಣ කරනවා x කියන්නේ. මොකද්ද මේ x කියලා අපි අරන් තියෙන්නේ? දීපලේ වාර්ෂික වටිනාකම. දැන් x උක්ත කරගන්න තිබෙන්නේ. කොහොමද උක්ත කරගන්නේ? මේ 100 යන්නේ 700 සමග ගුණ වෙන්න 5 එන්නේ 700ට යටින් බෙදෙන්නේ. ඒ අනුව
700 ගුණ කිරීම 100 බෙදීම 5. හොඳට බලන්න 5 පල්ලෙහාට ආව 100 උඩට ගියා. සමාන වෙන්නේ දකුණු පැත්තේ තිබෙන x. සුළු වෙන්නේ මෙහෙමයි. 5යි 700 අපිට කපන්න පුළුවන්. 5යි 700ට 5 බලන්නේ කොහොමද? 4 5 1යි 5 1 5යි. ඉතුරු 2යි. ඒ 2යි මේ බිඳුවයි 20යි. 20ට 5 4යි. මෙතනට බිඳුව. ඒ කියන්නේ 140ක් බවට පත් වෙනවා 700 කැපුණා. දැන් පිළිතුර වෙන්නේ 140 ගුණ කිරීම 100. ඒ කියන්නේ 140කට බිඳු 2ක් x වලගේ වෙන්නේ. ඒ කියන්නේ x සමානයි රුපියල් 14000. එහෙනම් ඒ අදාළ දීපලේ වාර්ෂික වටිනාකම රුපියල් 14000. එවනම් අපි 14 එක අභ්‍යාසයේ ගණන් අතරින් වරිපණම් වලට අදාළ ගණන් ටික සාකච්ඡා කරමු මුලින්. වාර්ෂික වටිනාකම රුපියල් 15000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා අදාළ පළාත් පාලන ආයතනයේ 5% වරිපණම් බද්දක් අය කරයි නම් වසරකට නිවස සඳහා ගෙවිය යුතු වරිපණම් බද්ද ගණනය කරන්න. අපි සමීකරණයට යමු. වාර්ෂික වරිපණම් බදු මුදල සමාන වෙනවා වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සහ වාර්ෂික වටිනාකමේ ගුණිතයට. එහෙමනම් හොයන්න තිබෙන වම්පස තිබෙන වාර්ෂික වරිපණම් බදු මුදල. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 5යි. ඒක ගුණ කරමු වාර්ෂික වටිනාකම 15000යි. සුළු වෙන ආකාරය 100 බිඳු දෙකට 15000 බිඳු දෙක කැපෙනවා. ඒ අනුව ඉතුරු වෙන්නේ 150 ගුණ කිරීම 5. මේකත් පහසුවෙන් ළමයිට ගුණ කරන්න පුළුවන්. මේ බිඳුව පිළිතුරේ අගට ගන්න 5යි 15යි ගුණ කරලා මුලින් ලියන්න. 5 වරක් 15 අපි කීයද ගන්නෙ? 75යි. එහෙනම් 75යි අගට බිඳුවයි උත්තරේ කීයක් වෙනවද? 5 ගුණ කිරීම 150. ඒ කියන්නේ රුපියල් 750යි. වර්ෂයකට ගෙවන්න ඕන වරිපණම් බදු මුදල තමයි අපි සොයාගත්තේ. ඒක රුපියල් 750. ඊළඟ ගැටලුවත් පෙර ගැටලුවට බොහෝ සෙයින් සමානයි. වාර්ෂික වටිනාකම 18000ක් ලෙස තක්සේරු කර ඇති කඩකාමරයක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු ප්‍රතිශතය 6යි. මේක අහනවා ප්‍රශ්න දෙකක්. අර ප්‍රශ්නෙම දිගුවා. වසරක වරිපණම් බද්ද අහනවා. ඊට පස්සේ අහනවා කාර්තුක වරිපණම් බද්ද. ඒ කියන්නේ වසරක වරිපණම් බද්ද සොයලා එක 4ෙන් බෙදුවා නම් දෙවෙනි කොටසේ උත්තරේ ලබා ගන්න පුළුවන්. නම් මුලින්ම හොයාගමු සමීකරණය අනුව වාර්ෂික වරිපණම් බදු මුදල. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 6යි. එහෙනම් 100න් 6 ගුණ කිරීම වාර්ෂික වටිනාකම 18000යි. බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. 180යි 6යි ගුණ කරන්න තියෙන්නේ. මේවා දරුවෝ වෙනම කරලා බලන්න ඕන ගුණ කරලා උත්තර හරිද කියලා. එයා අනුව අගට බිඳු වෙනවා 18යි 6යි ගුණ කරන්න තියෙන්නේ. උත්තරේ වෙන්නේ රුපියල් 1080යි. මේ මොකක්ද අපි සොයාගත්තේ? අංක 1 සඳහා පිළිතුර වන වාර්ෂික වරිපණම් බදු මුදල. දැන් අපි හොයමු කාර්තුක වරිපණම් බදු මුදල. ඒ සඳහා මොකක්ද කරන්න ඕනේ? මේ 1080 4ෙන් බෙදෙනවා. කාර්තුවක් කාලක් කියන අර්ථය. කාලක් කියන්නේ 4ෙන් පංගුව. එහෙනම් 1080 4ෙන් බෙදුනහම වෙනවා රුපියල් 270ක්. තුන්වෙනි ගණන අපි හදපු නිදසුන් වල මෙවැනි ගණන් තිබුණා. නගර සභා සීමාවක් තුල පිහිටා ඇති වාර්ෂික වටිනාකම 18000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා කාර්තුකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල 270ක් නම් නගර සභාව අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. කාර්තුකට 270ක් නිසා අපිට මුලින්ම හොයා ගන්න පුළුවන් වාර්ෂික වරිපණම් බදු මුදල 270 4ෙන් ගුණ කරලා. ඒ අනුව එනවා උත්තරේ රුපියල් 1080. දැන් අපි සමීකරණයෙන් ගාන අවසන් කරනවා. වාර්ෂික වරිපණම් බදු මුදල වම් පැත්තට අපිට 1080 දාන්න පුළුවන්. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය දන්නේ නැහැ. ඒකට 100න් x කියලා දාන්න පුළුවන්. වාර්ෂික වටිනාකමට 18000 දාන්න පුළුවන්. ඒ අනුව 1080 සමාන වෙනවා 100න් x ගුණ කිරීම 18000ට. මෙතනදී අපි x උක්ත කරගමු. x උක්ත වෙද්දී 100 යනවා 1080 සමග ගුණ වෙනවා 18000න් බෙදෙනවා. දැන් කොහොමද සරල වෙන්නේ? මේ විදිහට බිංදු කපන්න පුළුවන්. බිංදු දෙකට බිංදු දෙකක්. ඒ වගේම මේ බිංදුවට මේ බිංදුව කපන්න පුළුවන්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 108 බෙදීම 18. 108 18න් බෙදද්දී 6ක් එනවා. මේකත් ඔබට සුළු කරගන්න පුළුවන් වෙයි. 9න් බෙදුවා නම් 9 වරක් 18ට 2යි. 108ට 9 වරක් 12යි. 12 බෙදීම 2යි. ඒ කියන්නේ 6යි. ඒ අනුව වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 6ක් බව අපිට තේරුම් ගන්න පුළුවන්. හතරවෙනි ගැටලුව
4.8ක වරිපනම් බදු ප්‍රතිශතයක් අය කෙරෙන මහනගර සභා සීමාවක් තුල පිහිටි ආපන ශාලාවකින් කාර්තුවකට අය කරන බදු මුදල 1200යි. ඒතර වැදගත් කාර්තුවකට අය කරන වරිපනම් බදු මුදල තමයි දීලා තියෙන්නේ. ඒතර අපෙන් අහනවා ආපන ශාලාවේ වාර්ෂික වටිනාකම කොපමණද? මම සමීකරණයෙන් ආරම්භ කරනවා. දැන් මෙතන වම් පැත්තේ තියෙන්නේ වාර්ෂික වරිපනම් බදු මුදලනේ. නමුත් ගණනේ දෙන්නේ කාර්තුවක. එහෙමනම් අපිට මෙතන අගේ දමද්දී අගේ යොදද්දී 1204න් ගුණ කරලා තමයි වම් පැත්තට ලියන්නේ. ඒතර වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය දීලා තියෙනවා 4.8ක්. වාර්ෂික වටිනාකමට අපි සංකේතයක් භාවිතා කරන්නේ x කියලා. ඒ අනුව මේ විදිහට ලියන්න පුළුවන්. 1200 කියන්නේ කාර්තුවක ඒක 4න් ගුණ කරපුවාම වාර්ෂික වරිපනම් බදු මුදල මෙතන තිබෙනවා. ඒක 100න් 4.8 ඒ කියන්නේ වාර්ෂික බදු ප්‍රතිශතය ගුණ කරනවා වාර්ෂික වටිනාකම x කියන්නේ. දැන් උත්තේ හදාගන්න තියෙන්නේ මේ 100 උඩට යන්නේ ගුණ වෙන්න 4.8 ඉන්නේ පල්ලෙහාට යන ඔලිය වෙන්නේ 1200 ගුණ කිරීම 100 බෙදීම 4.8 සමානයි x. දැන් කොහොමද අපි සුළු කරගන්නේ? අපිට පේනවා මේ 4යි 4.8යි දිහා බලන්න. 4.8 දශම නැතුව හිටියොත් 48යි නේද? එහෙනම් 4යි 48යි අපිට කපන්න පුළුවන් විදිහට අපි මේක සුළු කරගන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි 4.8 4ෙන් බෙදුනහම 4ට 4 ඒවා 1යි පිට තියෙනවා 8ට 4 ඒවා 2යි කියන්නේ 1.2යි. දැන් අපිට පුළුවන් 1.2කින් මේ 1200 තිබෙන 12 සුළු කරන්න. 1.2 ඒවා 10ක් 12යිනේ. දැන් මම මෙහෙම කරනවා 1.2 ඉවත් කරනවා. මේ 12 වෙනුවට මම දානවා 12යින් කරලා එතනට 10ක් දානවා. මොකද 12 කියන්නේ 1.2 ඒවා 10ක්. ඊළඟ ඉතුරු බිංදු දෙකක් මම මෙතන සටහන් කරගත්තා. මෙතන එනවා 1000ක් එනවා. එහෙනම් x කියන්නේ 1000 ගුණ කිරීම 100 කියන උත්තරේ වාර්ෂික වටිනාකම වෙන රුපියල් 100,000ක් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා නම් ලක්ෂයක් කියන මුදල තමයි ඔය ලබාගෙන තිබෙන්නේ. පස්වෙනි ගැටලුව ටිකක් දිග ගැටලුවක් ටික ජනප්‍රිය ගණන්. වාර්ෂික වටිනාකම රුපියල් 30000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක අයිතිකරු සිල්වා මහතා එම නිවස රුපියල් 3000ක මාසික කුලී මුදලක් යටතේ වසරක කාලයක් සඳහා පෙරේරා මහතාට කුලියට දී ඇත. එතකොට වටිනාකම දීලා තියෙනවා වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 3000 ගානේ වසරක කාලයක් සඳහා කුලියට දෙනවා පෙරේරා මහතාට. එතකොට මුදලක් ලැබෙනවානේ. එතකොට මාසිකට 3000 ගානේ අවුරුද්දකට 3000 ඒවා 12ක් කොට ලබා ගන්න පුළුවන්. ඊළඟට කියනවා නිවස පිහිටා ඇති ප්‍රාදේශීය සභාව වාර්ෂික තක්සේරුවෙන් 4%ක වටිනාකමක් වරිපනම් බදු ලෙස අය කරන අතර. ඒ කියන්නේ ඔහුට ලැබෙන මේ 3000 ඒවා 12ම සාක්කුවට යන්නේ නැහැ කියන වියදම් වගේක් ඇති වෙනවා. එකක් තමයි වරිපනම් ගෙවනවා 4% බැගින්. ඒ වගේම නිවසේ නඩත්තු කටයුතු සඳහා අලුත් වැඩියාවක් වෙන්න පුළුවන්. අර ලබා ගන්න කුලී මුදලින් තව 15%කුත් වැය කරන්න සිදු වෙනවා. අපෙන් අහනවා වසර අවසානයේ සිල්වා මහතාට පිරිවන මුදල කොපමණයි? ඒ කියන්නේ ආදායම සොයලා වියදමත් සොයාගෙන අඩු කෙරුවා නම් හරි. එහෙනම් ඔහුට ලැබෙන ආදායම මුලින්ම අපි සොයා ගන්න බලමු. ඔහුට ලැබෙන්නේ මොනවද? මාසෙකට 3000 බැගින් මාස 12කට අවුරුද්දක් යන මාස 12ක්. එහෙනම් 3000 12ක් රුපියල් 36000ක් ලැබෙනවා. දැන් ඔහුගේ වියදම් ටික සොයා ගන්න අපි උත්සාහ කරමු. මුල්ම වියදම වරිපනම් බදු මුදල 100න් 4 ගුණ කරනවා 30000න් වාර්ෂික වරිපනම් බදු මුදල වෙන ආකාරය දන්නවනේ. වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතයයි වාර්ෂික වටිනාකමයි ගුණ කරනවා. එතකොට මෙතනදී මේ බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. ඉතුරු වෙනවා 4 වරක් 300. ඒ කියන්නේ රුපියල් 1200ක්. දැන් මේක විතරක් නෙමෙයි වියදම්. මේ වරිපනම් බදු සඳහා වැය වෙනවා 1200ක්. දැන් 36000ක් හම්බෙනවා. වරිපනම් බදු ගෙවන්න රුපියල් 1200ක් යනවා. තව වියදමක් තියෙනවා. මොකද්ද මේ 115 කතාව බලන්න. කුලී මුදලින් 115ක්. කුලී මුදල 36000යි. එවනම් 36000න් 115කුත් ඔබට වැය වෙනවා නඩත්තු කටයුතු සඳහා. අපි දැන් ඒක තමයි ඊළඟට හොයන්නේ. මේ තියෙන නඩත්තු සඳහා වැය වෙන මුදල 115ක්. 36000න් 115ක්. 100න් 15 36000න් ගුණ කරනවා. බිංදු දෙක අපිට කපන්න පුළුවන්. ඉතුරු වෙන්නේ 360 ගුණ කිරීම 15. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ රුපියල් 5400ක්. රුපියල් 5400ක් වෙනවා. එහෙනම් දැන් වියදම් 2යි ආදායම් 1යි. එහෙනම් ඔහුට ඉතිරි වන මුදල හොයාගන්න මොකද කරන්නේ? ඔහුගේ ආදායම තියෙන රුපියල් 36000න් අඩු කරනවා
1200ක වරිපනම් බද්ද ඒ වගේම රුපියල් 5400ක නඩත්තු වියදම. මේ දෙක එකතු කරගත්තාම වෙනවා 6600ක් අඩු කිරීමෙන් ඉතිරි වෙනවා රුපියල් 29400ක්. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ තීරු බදු. මොනවද තීරු බදු කියන්නේ? පෙළ පොතේ සටහන මේ තිබෙන්නේ. මේක හොඳින් කියව ගන්න. මේ තියෙනවා සමහර භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී. අපි දන්නවා රටට භාණ්ඩ ගෙන්නනවා. ඒකට කියන අපි ආනයනය. භාණ්ඩ අලෙවි කරනවා රටින් පිටරට යවනවා. ඒකට අපි කියන අපනයනය. මේ ආනයනයේදී සහ අපනයනයේදී එහි වටිනාකමින් කොටසක් රජයට බදු වශයෙන් අපි ගෙවන්න ඕන. එහෙම අය කරන බදු මුදල් වලට තමයි අපි කියන්නේ තීරු බදු. එහෙනම් හරි සරලව තේරුම් ගන්න. භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී මේ භාණ්ඩයේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් ගෙවන්න ඕනේ. ඒවට අපි කියනවා තීරු බදු කියලා. ඒක අය කර ගන්න දෙපාර්තමේන්තුවක සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ඒතර ඒ වගේම දැන් සමහර පුද්ගලයන්ට මේ තීරු බදු නොගෙවා භාණ්ඩ ගෙනීමේ පහසුකමක් දීලා තියෙනවා. විශේෂයෙන් අපි කියනවා මේ දවස්වල හඳුන්වන්නේ රටවිරුවෝ කියලා. රටවිරුවෝ. කියන්නේ පිටරට රැකියාවන් කරන අය. වුන් විශාල වශයෙන් පිටරට මුදල් අපේ රටට ගේනවා. ඒ නිසා උන්ට පහසුකම් සපයලා තිබෙනවා යම් මුදල් ප්‍රමාණයකට යටත්ව තීරු බදු රහිතව භාණ්ඩ මිලදීගෙන තම රටට ගෙනීම සඳහා. ඒ වගේම සමහර අපනයන දිරිගැන්වීම සඳහා රටින් පිටරට යවන සමහර අපනයන වර්ග දිරිගැන්වීම සඳහා මිනිස්සු උනන්දු කිරීම සඳහා සමහර අපනයන දේවල් සඳහා තීරු බදු අය කරන්නේත් නැහැ. මේට අමතරව සමහර වාහන සඳහා තීරු බදු අය කරන්නේ නැහැ. එතනදී අපි දන්නවා රජයේ ඉහළ නිලධාරීන් විශේෂයෙන් දොස්තරවරු, ඉංජිනේරුවෝ අන්න එවැනි අය සඳහා යම්කිසි වසර ගානකට නියමිතව තීරු බදු රහිතව වාහන ගෙන්වා ගැනීමේ පහසුකම් තිබෙනවා. මේට අමතරව දේශපාලඥයන්ටත් පුළුවන් තීරු බදු රහිතව වාහන ගෙන්වා ගැනීම. මේ වාහන තීරු බදු රහිතව ගෙන්වා ගත්තාට පසු හැම දවසෙම හැම මාසෙම හැම අවුරුද්දෙම ගෙන්නන්න බෑ. නියමිත කාලයක් අවුරුදු 5ක් හෝ 4ක වගේ කාලයකට පසුව තමයි තව වාහනයක් ගෙන්වන්න පුළුවන්. එලෙස වාහන ගෙන්ව ගත්තාට ඒ වාහන නැවත කෙනෙකුට අලෙවි කරන්න බෑ. එම කාල සීමාව අවසන් වෙනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට දේශපාලඥයෝ නම් වාහන තීරු බදු රහිතව ගෙනල්ලා උන් ඒවා විතරම් පාවිච්චි නොකර වෙනත් අමාත්‍යාංශයෙන් ලැබෙන වාහන පාවිච්චි කරමින් තමුන්ගේ වාහනේ පසුව අර තීරු බදු සහිත මිලට, ඒ කියන්නේ වැඩි මිලකට අලෙවි කරලා විශාල මුදල් සම්භාරයක් වුන් ලබා ගන්න අවස්ථා අපි ප්‍රවෘත්ති මාධ්‍ය වලින් නිරන්තරයෙන් අහනවා. ඒක තීරු බදු කියන දේ තමයි වැදගත් වෙන්නේ මෙතනදී. භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී වටිනාකමින් කොටසක් රජයට අය කරනවා. ඒකට අපි කියන්නේ තීරු බදු කියලා. මෙති වෙන්නේ තීරු බදු සඳහා උදාහරණ එක. එක්තරා රූපවාහිනී යන්ත්‍ර විශේෂයක් ආනයනයේදී ඒ කියන්නේ රටින් ගෙන්වද්දී එහි වටිනාකමින් 10% තීරු බදු වශයෙන් ගෙවිය යුතුයි. ඒ කියන්නේ බදු ගෙවන්න පෙරමින 100 නම් බදු වශයෙන් 10ක් ගෙවන්න ඕන. එතකොට පසුමින 110ක් බවට පත් වෙනවා 100 නම්. රුපියල් 40000ක ආනයනික වටිනාකමක් සහිත රූපවාහිනියක් සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල කොපමණද? බදු ගෙවූ පසු එහි වටිනාකම කොපමණද? අපි නම් මුලින්ම තීරු බද්ද හොයාගන්න. මේක සමීකරණයක් විදිහට මතක තබා ගන්න. තීරු බදු මුදල හොයාගන්නේ තීරු බදු ප්‍රතිශතය බදු ගෙවීමට පෙර තිබෙන මිලෙන් ගුණ කරනවා. එහෙනම් තීරු බදු මුදල හොයනවා තීරු බදු ප්‍රතිශතය සහ පෙර මිල ගුණ කරලා. එහෙනම් තීරු බදු ප්‍රතිශතයේ 10යි ගුණ කරන්නේ පෙර මිල කියන 40000යි. ඒ අනුව බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 400යි 10යි ගුණ වීමෙන් රුපියල් 4000ක් ලැබෙනවා. ඒ තීරු බදු මුදල. මේ තීරු බදු නොගෙව්වා නම් ඔහුට 40000ට තමයි මේ භාණ්ඩේ ගේන්න පුළුවන්. හැබැයි 40000ට ගෙනාවු භාණ්ඩයට මේ රූපවාහිනියට අපි කිව්වා රේගු දෙපාර්තමේන්තුව රුපියල් 4000ක තීරු බද්දක් ගෙවන්න වෙනවා. ඒ අනුව තීරු බදු ගෙවූ පසු මිල වැඩි වෙනවා 40000ට වඩා. එවනම් පසු මිල කීයද වෙන්නේ? රුපියල් 44000ක් බවට පත් වෙනවා. මේ දෙවන උදාහරණය තවත් වෙනස් ගන්න. ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට රුපියල් 500,000ක් ලක්ෂ වලින් කෝ ලක්ෂ 5ක් වටිනා මල් තොගයක් අපනයනයේදී ශ්‍රී ලංකා රේගුව මගින් අය කළ තීරු බදු මුදල රුපියල් 30000ක් වූයේ නම් අපනයන කරුට ගෙවීමට සිදු වූ තීරු බදු
ප්‍රතිශතය සොයන්න. දැන් මෙතන අහන්නේ ප්‍රතිශතය සොයන්න කියලා කියන්නේ. එතකොට භාණ්ඩවල බදු ගෙවන්න පෙරමිල තිබෙනවා. වල්තුගයක් අපනයනය කරන්නේ 500,000ක්. ඒ වගේම තීරු බදු ගෙවන මුදල සඳහන් වෙනවා 30000ක්. එහෙනම් අපිට හොයන්න ප්‍රතිශතය. එහෙනම් ප්‍රතිශතය හොයන්න සමීකරණයෙන්ම ගමු. තීරු බදු මුදල වෙනුවට වම් පැත්තට අපි දාමු රුපියල් 30000. තීරු බදු ප්‍රතිශතය අපි දන්න එක 100න් x වශයෙන් සටහන් කරනවා. පෙරමිල බදු ගෙවීමට පෙරමිල 500,000යි. ඉතින් මේකත් පෙර ගණන් සේම x උක්ත කර ගැනීම අපි කරන්නේ. ඒතර 100 යන්නේ උඩට 500,000 පල්ලයට ඒ අනුව අපිට සුළු කරගන්න පුළුවන් 30000 ගුණ කිරීම 100 බෙදීම 500,000. 30000 ගුණ කිරීම 100 බෙදීම 500,000. එතකොට මෙතන සුළු වෙනවා මේ විදිහට බිංදු දෙකට මේ බිංදු දෙක කපන්න පුළුවන්. ඒ වගේම තව බිංදු 3ක් 30000න් ඉවත් කරන්න පුළුවන්. 30 බෙදීම 5 ඒ කියන්නේ උත්තරේ 100%යි. තවත් වැදගත්ම ගණන මේ මගේ මෙවැනි ගණන් ළමයි ගොඩක් වෙලාවට වරද්දන ගණන්. තේරුම් ගන්න. ආනයනය කරන ලද සීතකරණයක් සඳහා වටිනාකමින් 25ක තීරුබදු ප්‍රතිශතයක් අය කිරීමෙන් පසු එහි මිල රුපියල් 100,000ක් නැත්නම් ලක්ෂයක් වේ. පෙරමිල අපෙන් අහන්න. ඔබට මතකයි අනුලෝම සමානුපාත කියලා පාඩමක් අපි 10 ශ්‍රේණි 9 ශ්‍රේණි ඉගෙන ගත්තා. අපිට මේක පෙරමිල අහන්න නිසා ගොඩක් වෙලාවට මම යෝජනා කරන්නේ මේ පෙර සිද්ධිය පසු මිල කියන්නේ ඉදිරියටනේ පෙර කියන්නේ ආපස්සට. ආපස්සට ගණන් හදද්දි මේ වගේ ගණන් වලදී මේ කතර ගුණිත භාවිතා කිරීම හරි පහසුයි. ඒ නිසා මේක සුළු කරනවා සමානුපාත ක්‍රමයට නැත්නම් කතර ගුණිතයක් භාවිතා කරන්න. පෙරමිල අපෙන් අහන නිසා මම මෙතන මුලින්ම ගන්නවා වචනයක් පෙරමිල කියලා. ඒ කියන්නේ මෙතන අපි යොදා ගන්න වචන වෙන්නේ අහන දේ සහ දන්නා දේ. අහන්නේ පෙරමිල කීයද කියලා ඒක තමයි මම මෙතන ගත්ත වචනේ. අනිත් වචනේ ගන්නවා පසු මිල. ඒක දුන්නු අගයක් නිසා. ඒතර මෙතනට අපිට අගයන් පුරවා ගැනීමක් සිද්ධ කරන්නේ පුරවන්නේ මුලින්ම මේ ප්‍රතිශතය විස්තර කරගැනීම. දැන් බලන්න 125ක තීරු බදු ප්‍රතිශතයක්. මේකේ තේරුම මොකක්ද? බදු ගෙවන්න පෙරමිල අපි හිතුවොත් 100යි කියලා. භාණ්ඩයට සිතකරණයට බදු ගෙවන්න පෙරමිල රටින් ගද්දි මිල 100යි කියලා හිතුවොත් අපි ගෙවන තීරු බද්ද වෙනවා රුපියල් 25යි. ඒතර 100ක් උනම් 25ක් බදු ගෙවනවා. බදු ගෙවුවට පසු මිල පවත්පත් වෙන කීයද? ඒක 125 බව. දැන් මෙතන තියෙන වචන දෙකට ආය අවධානය යොමු කරන්න පෙරමිල. එහෙනම් මෙතනින් මතුව පෙරමිල කීයද? 100යි. එහෙනම් මෙතනට දානවා මුලින්ම පෙරමිලට 100. ඊළඟ පසු මිල කියන වචනේ අපි ගාව තියෙන්නේ. පසු මිල වෙනුවට අපිට දාන්න මොකක්ද? 125 මේ 25 අපිට අදාළ වෙන්නේ නැහැ මෙහිදී. අපි පසු මිල වෙනුවට ලියනවා 125. දැන් අපි දන්නවා ඇත්තම පසු මිල තමයි මේක රුපියල් ලක්ෂයක් කියලා කියන්නේ. එහෙනම් මේ ඇත්තම මුදල රුපියල් ලක්ෂය අපි යොදනවා පසු මිල පැත්තට. යනු පෙරමිල හොයන්න එක x කියලා ගන්න. ඒක ඔබ දන්නවා පසු මිල 125 ඉඳන් ලක්ෂය දක්වා වැඩි වෙද්දී පෙරමිලත් 100 ඉඳන් වැඩිවීමක් වෙනවා. මේවා අනුලෝම සමානුපාත. ඒ නිසා මේවා කතරට ගුණ කරපුවාම ලැබෙන උත්තර සමාන වෙනවා. ඒ නිසා මම මුලින්ම 125x කින් ගුණ කරන එක වම් පැත්තේ ලියුවා 125x දකුණු පැත්තේ 100යි 10000යි ගුණ කරගන්න. මට දැන් තිබෙන්නේ දෙපැත්තම 125න් බෙදා. 125න් බෙදා ගන්න පුළුවන්. එතෙන් සුළු වෙනවා 125ට 125 වම් පැත්තේ කැපෙනවා. මෙතනදී 125 ඒවා 8ක් හරියටම 1000යි. 8ක් 1000යි. 125 8ක් 1000යි. මතක තියාගන්න 10 වසර දරුවෝ. එහෙනම් ඊට අමතරව බිංදු දෙකක් එනවා. 800 ගුණ කිරීම 100 කියන උත්තරේ කීයද? රුපියල් 80000යි. පෙරමිල. මේ ගාන වරද්දනවා කියලා කිව්වේ මම කිව්වේ ගොඩක් දරුවෝ මේ ගාන හදන්නේ මෙහෙම නෙමෙයි. වරද්දන ක්‍රමය තමයි වුන් කරන්නේ මේ 100,000කට 125ක් බලලා ඒක අඩු කරනවා. ඒක වැරදි. ඒක තමයි වැරදි ක්‍රමය. සොයද්දී පෙරමිල කියන සොයා ගන්න ක්‍රමය තමයි මේ මම සඳහන් කළේ. හොඳින් බලන්න. අභ්‍යාසවලදී මේවා නැවත නැවත අපිට හමු වෙන්න පුළුවන්. විශේෂයෙන් විභාගෙට මෙවැනි ගණන් අපි දකිනවා. ළමයි වරද්දන බවත් හොඳින් අපි අත්දැකලා තිබෙනවා. මේ සාකච්ඡා කරන්නේ අපේ අභ්‍යාස මාලාවේ තීරු බදු වලට අදාළ ගණන් කීපයක්. සීතකරණයක ආනයනික මිල රුපියල් 40000කි. සීතකරණ සඳහා අය කරන තීරු බදු ප්‍රතිශතයේ 20ක් නම් ගිවිය යුතු තීරු බදු මුදල ගණනය කරන්න. අපි දන්නා සමීකරණය තීරු බදු ප්‍රතිශතය පෙරමිලෙන් ගුණ කරන්න ඕන. එහෙනම් තීරු බදු ප්‍රතිශතයේ 20යි බදු ගෙවන්න පෙරමිල 40000යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා.
ඒ අනුව මෙතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඉතුරු වෙන්නේ 400යි. 420න් ගුණ කරපුවම උත්තරේ කීයද? රුපියල් බිංදු 3ක් අගට එනවා. දෙවරක් 4 8යි රුපියල් 8000 කියන උත්තරේ තමයි ලැබෙන්නේ. හත්වෙනි ගණන තීරුබදු සහිත රුපියල් 12000ක් වටිනා කැමරාවක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදු වූ තීරුබදු මුදල රුපියල් 3000ක් නම් අය කර ඇති තීරුබදු ප්‍රතිශතය කොහොමද? මේ බලන්න සමීකරණයට මෙයම් තීරුබදු මුදල දීලා තියෙනවා 3000ක්. එහෙනම් වම් පැත්තට 3000යි ප්‍රතිශතයේ තවට තමයි අපි දාන්නේ CNX කියලා. පෙරමිරට අපි දානවා 12000. ඒ අනුව 3000 සමානයි CNX ගුණ කිරීම 12000 x උක්ත කරන ආකාරය දරුවෝ දන්නවා මේ වෙද්දි 100 උඩට යනවා 12000 පල්ලයට ගේනවා ඒ අනුව 300 ගුණ කිරීම 100 බෙදීම 12000. දැන් සුළු වෙන්නේ මෙහිමයි. මේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. තව බිංදුවක් අපිට අයින් කරන්න පුළුවන්. 300 බෙදීම 12. 312 බෙදුනම කීයද කියලා ඔයාලා බලන්න. 30 12 වරක් 2 24යි. ඉතුරු 6යි. ඒ 6යි මේ බිංදුවයි ගත්තාම 60 වෙනවා. 60ට 12 වරක් 5යි. ඒ අනුව උත්තරේ x සමානයි 125යි. මේ 8 වෙනි ගණන. අර මම කිව්ව වරද්දන වර්ගයේ ගණන. පෙරමිල අහන්නේ. ත්‍රිරෝධ රත වර්ගයක් ආනයනයේදී 50ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනු ලැබේ. ඔබට දැනෙනවා මේ වාහන වලට අය කරන තීරුබදු 50. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ මේ වාහන සඳහා අය කරන සමහර වාහන සඳහා අය කරන තීරුබදු ප්‍රතිශතය ඉතාමත් ඉහළම යනවා. සමහරවිට 200ක් විතර අය කරනවා. ඒ කියන්නේ ජපානයේ රුපියල් 100ක් වෙනවා නම් ලංකාවට ගියදී ලංකාවට ගෙවන්න ඕන තීරුබද්ද පමණක් රුපියල් 200. ඉතින් ඒකේ පසුමිල 300ක් බවට පත් වෙනවා. ඉතින් අපිට පේනවා අපිට දැනෙනවා එහෙමනම් ජපනා අපි එහෙම කියමු ජපාන් ජාතිකය ඕ වාහනේ නිෂ්පාදනය කරන්නලා විකුණන මිලටත් වඩා වැඩි ලාභයක් අපේ රට විසින් බදු වලින් විතරක් හම්බ කරගන්න. ඒ කියන්නේ උන් සමහරවිට රුපියල් ලක්ෂ 20කට විතර අලෙවි කරන්නේ. ඒකට ශ්‍රමය, දැනුම, අමුද්‍රව්‍ය සියල්ලම යොදවනවා. නමුත් අපේ රාජ්‍ය විසින් ඒකට තීරුබදු අය කරනවා 100ක් වුණොත් 200ක් වුණොත් ඊට වඩා වැඩි මුදලක් ඉතාමත් විශාල මුදලක්. හොඳයි. ඒතර මෙතනත් කියන්නේ 50ක්. ඒ කියන්නේ හරියටම වටිනාකමෙන් භාගයක් විතර අය කරනවා. ඒතර මේ බදු ගෙවීමෙන් පසු ත්‍රිරෝධ රථයේ වටිනාකම 450,000ක් නැත්නම් 4,50,000ක් වුණාලු පෙරමිල අපෙන් අහනවා. දරුවනේ පෙරමිල නිසා අපි කතරේ ගුණිතය සකස් කරගමු. පෙරමිල පසුමිල. ඒතර මෙතන පුරවන්න ඉස්ලාම් ප්‍රතිශතේ පැය තේරුම් ගමු. 50ක් කියලා කියන්නේ ඒ කියන්නේ පෙරමිල 100 නම් බදු මුදල රුපියල් 50යි. ඒ අනුව පසුමිල වෙනවා 150ක් බවට. නම් මම පෙරමිල වෙනුවට දානවා 100යි. බදු ගෙවූ පසුමිල 150ක් වෙනවා. ඇත්තම බදු ගෙවූ පසුමිල 450,000යි. ඊට සාපේක්ෂව පෙරමිල x දැන් අපි ගුණ කරනවා මුලින්ම 150x ගේ. ඒ අනුව ලැබෙනවා 150x සමාන වෙනවා 100 ගුණ කිරීම 450,000. දැන් අපිට තියෙන්නේ දෙපසම 150න් බෙදන්න. එතනින් සුළු වෙන්නේ මෙහෙමයි. 150 කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුවත් කැපෙනවා. ඒ වගේම 15යි 45යි කපන්න පුළුවන් 3ක් වෙනවා. තව බිඳු 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අනුව 3000 ගුණ කිරීම 100. ඒ කියන්නේ රුපියල් 300,000. නැත්නම් ලක්ෂ 3. බලන්න අපි ගොඩක් මේ ත්‍රිරෝධ රථ වර්ග ගෙන්නන්නේ හුඟක් වෙලාවට ඉන්දියාවෙන්. දැන් අපිට මේකෙන් කියවෙන්නේ මොකද්ද? ඉන්දියාවේදී ලංකා මුදලින් වටිනාකම රුපියල් 300,000ක් ලක්ෂ 3ක් වෙන ත්‍රිරෝධ රථයක් අපි ලංකාවට ගෙන්නද්දී ඉන්නුවට පස්සේ 4,50,000ක් නැත්නම් 450,000ක් වෙලා. ලක්ෂ වලින් අපි කතා කරුවොත් 3 ලක්ෂයේ භාණ්ඩයට අපි රජයට ගෙවනවා 1,50,000. ඒත් බලන්න වාහනේ මිලෙන් භාගයක වගේ ප්‍රමාණයක් අපි තීරුබදු ගෙවීමක් කරලා තිබෙනවා. 9 වෙනි ගණන එකක් තීරුබදු සහිත ගණනක්. රුපියල් 50,000ක් වටිනා නිමි ඇඳුම් තොගයක් අපනයනය කිරීමේදී අපි දන්නවා අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන ක්‍රමයක් තමයි මේ ඇඟලුම් අපනයනය.
ඇත්තටම දැන් කාන්තාවන් වශයෙන් ඇත්තටම ආඩම්බර යුතු කාරණාවක් තිබෙනවා. හරියට හොයා බැලුවොත් ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය සපයන්නේ කාන්තාව. අපි දන්නවා ප්‍රධාන අපනයන භෝග වර්ග තුනක් විදිහට තේ පොල් රබර්. මේ කර්මාන්ත තුනේම වැඩියෙන්ම සේවයේ නියුතු වන්නේ කාන්තාව. ඒ වගේම ඇඟලුම් කර්මාන්තය ගත්තත් කාන්තාව. ඒ වගේම විශේෂයෙන් මැද පෙරදිග වගේ රටවල් වල විශාල වශයෙන් සේවයට යදලා තියෙන්නේ කාන්තාව. අපේ කාන්තාවට තිබෙන තැන අපේ රටේ කොතන වුණත් උන් තමයි අපේ ජාතික ආදායමට වැඩි දායකත්වයක් සපයන්නේ. ඒ රුපියල් 50000ක් වටිනා නිම්නෙඳුම් තොගයක් අපනයනය කිරීමේදී 12%ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනවලු. බදු ගෙවීමෙන් පසු තොගේ වටිනාකම ලෙස ගණන මුලින්ම තීරුබද්ද අපි සොයාගමු. 100න් 12 ගුණ කිරීම 50000. ඒ අනුව 0.2 කැපෙනවා. 12500 කියන්නේ රුපියල් 6000ක්. 12500 රුපියල් 6000ක් වෙනවා. 6000 මේ 50000ට එකතු කරපුවාම මේක 56000ක් වෙනවා. ඒ රුපියල් 56යි. හැබැයි මේක මීට වඩා පහසුවෙන් හදන ක්‍රමයකුත් තිබෙනවා. මෙවැනි ගණන් තව හදන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. ඊතරදී අපිට එකපාරම මේ බදු ගෙවු පසුමිල හොයා ගන්න පුළුවන්. මොකද මේ සුළු කිරීම පොඩ්ඩක් බලන්න. මේ බලන්න 100න් 112. ඒකේ අර්ථය බදු ගෙවීමට පෙර මිල 100 නම් ගෙවු පසුමිල 112. මේ 100 112ක් වෙනවා. එහෙමනම් 50000 කීයක් වේද? ඒතර 100න් 112 ගුණ කරනවා 50000න්. දැන් අපිට සුළු කරන්න පුළුවන් මේ විදිහට. මේ 112යි 100යි අපිට කපන්න 50000යි 100යි කපන්න පුළුවන් බිංදු දෙක. ඉතුරු වෙන අගයන් ගුණ කරගත්තාම 112 සහ 500 අවසාන උත්තරේ වෙන්නේ රුපියල් 56000මයි. ඔය ක්‍රම දෙකෙන් ඕනම එකකට හදන්න පුළුවන්. දෙවන ක්‍රමය අපහසුයි කියලා හිතනවා නම් පළමු ක්‍රමයට හදන්න ලකුණු ලැබෙනවා. තීරුබදු යටතේ හමු වන අවසාන ගණන එක්තරා යතුරුපැදි වර්ගයක් ආනයනය කිරීමේදී වටිනාකමින් 15%ක් තීරුබදු වශයෙන් ගෙවිය යුතුයි. යතුරුපැදි ආනයනික වටිනාකම රුපියල් 1,75,000 නැත්නම් 175,000ක් වෙනවා නම් ගෙවීමෙන් පසු යතුරුපැදියේ වටිනාකම අපෙන් අහනවා. ඊළඟ වියදමෙන් 10%ක ලාභයක් ලැබෙනසේ යතුරුපැදියේ විකිණිය යුතු මිලත් අපෙන් අහනවා. මුලින්ම අපි හොයාගමු පසු මිල. අපිට පුළුවන් අර කෙටි ක්‍රමයට හදනවා නම් 100න් 115. මොකද මේ 115 කියන්නේ? 100ට 15ක් එකතු වෙලා නේද? 100න් 115. ඒ කියන්නේ 100ක් නම් පෙරමිල 15ක් බදු කිව්වට පස්සේ ඒක 115ක් බවට පත් වෙනවා. එහෙනම් 100න් 115 ගුණ කරනවා 175,000න් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. ඉතුරු වෙන්නේ 1750යි 115 ගුණිතය. මේ ගුණ කරලා බලන්න දරුවනේ. උත්තරේ එනවා රුපියල් 201,250ක් නැත්නම් 2,01,250. ඒතොර යතුරුපැදිය පසු මිල තීරුබදු ගෙවුවට පස්සේ මිල තමයි ඔය අපි හොයාගන්නේ. දැන් මේ ගන්න ඔබට ඕනනම් තීරුබදු මුදල හොයලා ඒක එකතු කිරීමෙනුත් මේ උත්තරේ ලබා ගන්න පුළුවන්. ඒ පළවෙනි කොටසට උත්තරේ. ඉන්පසු කියනවා වියදමෙන් 10%ක ලාභයක් ලැබෙනසේ. දැන් ඔබට යතුරුපැදියේ මේ මොහොතේදී 201,250ක් වියදම් වෙලා තියෙනවා. දැන් මේක විකුණන්න යන්නේ 10%ක ලාභය. අපෙන් අහනවා විකුණන මිල. ඒ කියන්නේ ඔහුට වියදම් වෙලා තිබුණේ 100 නම් ඔහු ඒක අලෙවි කරන්න ඕනේ 110කට. එහෙනම් අපි මේ විදිහටම කල්පනා කළොත් විකිණිය යුතු මිල 101ක් නම් විකුණින් මිල නේද? ඔහුට වියදම් වුණේ 100 නම් ඔහු විකුණන්න ඕනේ 110ට. ඔහුට වියදම් වෙලා තියෙනවා මේ වෙද්දී 201,250. එහෙනම් විකුණන්න ඕන මුදල. මේ විදිහට සුළු කරගමු. මේ බිංදුව කපන්න පුළුවන්. ඊළඟ තව බිංදුවක් කපලා දාමු. ඉතුරු වෙන්නේ 11 ගුණ කිරීම 20125. උත්තරේ වෙන්නේ රුපියල් 221,375. එතන තිබෙනවා. එතන ඔබට පේනවා මේ තිබෙන්නේ ඔහුට වියදම් වූ මුදල. මේ තියෙන ඔහු අලෙවි කරන මුදල. එතන ලාභයක් නිර්මාණය වෙන්නේ. ලාභය තමයි 10%ක් වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා තව බදු වර්ගයක්. ඔබට මතකයි ආදායම් බදු. ආදායම් බදු. මොනවද මේ ආදායම් බදු කියන්නේ? අයි බලමු. පුද්ගලයෙකු තම සේවා නියුක්තියෙන් හෝ සේවා නියුක්තියෙන් තම රැකියාවෙන් හෝ තමා සතු දේපළවලින් හෝ පවත්වාගෙන යන ව්‍යාපාරවලින් ඉඩකඩම් වලින් ලැබෙන්න පුළුවන්. අමතර ව්‍යාපාර කරන්න පුළුවන්. ලබන වාර්ෂික ආදායම කිසියම් සීමාවක් ඉක්මවන විට ඒ සඳහා රජයේ බද්දක් අය කරනවා. එවැනි බදු වලට අපි කියනවා ආදායම් බදු කියලා. එවැනි බදු වලට කියනවා අපි ආදායම් බදු කියලා. දැන් මේ දවස්වල මිනිසුන්ට තිබෙනවා ලොකු ආර්ථික අපහසුතාව. නේද?
ලෝකේ දියුණු වෙච්ච පුද්ගලයන්ගේ අපි චරිතාපදාර්ථ වෙලා බැලුවොත් ඔවුන් විසින් ලෝකෙට පවසලා තිබෙන දේවල් අපි සොයලා බැලුවොත් ඊටමත් ධනවත් පුද්ගලයෙකු කියනවා අපේ වියදම කොහොමද අපි ඉතිරි කිරීම කරන්න ඕනේ කියලා. අපි අපිට ලැබෙන ආදායම මුලින්ම ඉතුරු කරන්න ඕන. යම් මුදලක් ඉතුරු කරන්න ඕන. ඊට පස්ව තමයි ඉතිරි වෙන දේ වියදම් කරන්න ඕන. හැබැයි අපේ ක්‍රියාවලිය උකට සම්පූර්ණයෙන් වෙනස්. අපි වියදම් කරලා තමයි ඉතුරු වුණොත් ඉතුරු කරන්නේ. නිසා මේ වගේ කාලවලදී අර ඉතිරියක් නැති අයට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒතර විවිධ ඒ වගේම තමයි එක පුද්ගලයෙක් දිනු වෙන්න ඕනේ නම් එක ආදායම් මාර්ගයක් කෙරෙහි විශ්වාසය තබන්න හොඳ නැහැ. ඔහුට ලබාගත හැකි ආදායම් මාර්ග සෑම දෙයක්ම සොයා බැලුවොත් ඔහුට යම්කිසි ජීවිතයේ හොඳ තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් එවැනි අය ඉන්න ඕන තරම් ව්‍යාපාර තිබෙන සමහර පුද්ගලයෝ ඉන්න උන්ට තිබෙන සමාගම් ගන්න පවා උන් දන්නේ නැහැ තරම් ලොකු ව්‍යාපාර තිබෙන අය ඉන්නවා. එතකොට දැන් එවැනි අය රජයට බදු ගෙවන්න ඕන. ඊටමුගේ ආදායම රජය කියනවා සීමා මේ වාර්ෂික ආදායම මේ ප්‍රමාණයට වඩා වැඩි නම් තමයි බදු ගෙවන්න ඕන. ඒතකොට මේ බදු වලින් තමයි මිනිසුන්ගේ අර වෙනසන සදාංගල පුනරාවර්තන වියදම් ආදිය රජය විසින් සිදු කරන්නේ. ඒතර බලමු මේ බදු ගෙවන ක්‍රමවේදය මොකක්ද කියලා. මේ වගුව දිහා බලන්න. මේ තියෙන්නේ 2013 දී මහ බැංකු වාර්තාවෙන් උපුටාගත්තු සටහන. මේ සඳහන් වෙන්නේ කොහොමද? වාර්ෂික ආදායම පළමු රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඔබ සිතන්න ඔබගේ වාර්ෂික ආදායම ඔබගේ දෙමව්පියන් ඔබට තාම ආදායම් නැහැනේ. අපි බලාපොරොත්තු වෙන ඔබ මේ ආදායම් බදු වලට අයිති වෙන ව්‍යවසායකෙක් වෙයි කියලා අනාගතයේදී දෙමව්පියන්ගේ වාර්ෂික ආදායම අපි සලකනවා. ඔගේ තාත්තාගේ හෝ මවගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5කට වැඩි නම් 5කට අඩු නම් ආදායම් බදු ගෙවන්න ඕනේ. හැබැයි ආදායම් ඊට වඩා වැඩි නම් උදාහරණයක් විදිහට අපි තුමු ලක්ෂ 7ක් කියලා 7 ලක්ෂයක් නැත්නම් 700,000. එතනදී ලක්ෂ 5කට වඩා වැඩි වෙනවා 200,000ක් ලක්ෂ 2ක් වැඩි වෙනවා. ඒ ලක්ෂ 2කට ගෙවන්න ඕන බදු මුදල කියනවා 104 දෙකින් ගෙවන්න ඕන. ඒ කියන්නේ පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් ඊළඟ ලක්ෂ 5 වෙනකම්. ඒ කියන්නේ ලක්ෂ 10ක් වෙනකම් ලක්ෂ 5කට 104 ගාණ ගෙවන්න. තව ඊළඟ ලක්ෂ 5ට තව 104ක් වෙන 108යි. ඔය ආදි වශයෙන් 12 16 20 24 ආදි වශයෙන් යනවා. අවසානයේදී රුපියල් ප්‍රමාණයක් දීලා දෙන ඉතින් 124 බැගින් අය කරන බව. ඉතින් ඔබට තේරෙනවා ආදායම වැඩි වෙන්න ගෙවන්න ඕන ආදායම් බද්ද වැඩි වෙන බව. දැන් අපි බලමු මේ වගුව ඇසුරෙන් තමයි අපේ ගණන් ටික හදන්නේ. විභාගෙදී වෙනස් ප්‍රතිශත තියෙනවා නම් විභාගෙදී ලබා දෙනවා නැත්නම් මෙයාගේ මතක තබා ගැනීම අවශ්‍යත් නැහැ. කොහොමද විභාගයට ගණනකදී මේ ප්‍රතිශත ලබා දීම සිද්ධ කරන්නේ. අපි බලමු. එhmenan මේ අර්ථයේ තියෙන අභ්‍යාස සාකච්ඡා කරන්න ඊට පෙර නිදසුනක් සාකච්ඡා කර සිටිමු. මේ උදාහරණය බලන්න. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම 850,000කි. ලක්ෂ වලින් කිව්වොත් 8,50,000. ඔව් බදු ගෙවන්න ඕනේද ක්‍රමය යන්නේ? අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ලක්ෂ 5කට වඩා වැඩිනේ. එහෙනම් අපෙන් අහනවා එම වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කරන්න. මුලින්ම අපි හොයලා බලමු මතක් කරගමු. ඔහු ලබන වාර්ෂික ආදායම 850,000. මේ 850,000න් බදු ගෙවන්න ඕනේ නැහැ කීයකටද? ආදායම් බද්දෙන් නිදහස් මුදල ලක්ෂ 5යි. එහෙමනම් ඉතිරි මුදල කොච්චරද? බදු අය කළ යුතු ආදායම 850,000න් 510 අඩු කරපුවාම 350,000යි. මේ 350,000ට බදු ගෙවන්න ඕන. එතනත් ලක්ෂ 5කට වඩා වැඩි වුණොත් තව ප්‍රතිශතයකට යනවා. එතෙච්චර ගිහිල්ලා නැහැ. එහෙනම් මේ 350,000ට ගෙවන්න ඕන 104 බැගින් 100න් 4 ගුණ කරනවා 350,000න් 0.2 කැපෙනවා. උත්තරේ වෙන්නේ රුපියල් 14,000. එහෙමනම් 850,000ක ආදායමක් තිබෙන පුද්ගලයෙක් වර්ෂය අවසානයේදී රුපියල් 14,000ක ආදායම් බද්දක් රජයට ගෙවන්නේ. දැන් මෙතනදී ප්‍රශ්නයක් තිබෙනවා ඔබට. රජය කොහොමද මේ අපේ ආදායම් තහවුරු කරගන්නේ? රජයට ආදායම් තහවුරු කරගත ඒ ක්‍රමවේද තිබෙනවා. අපි බැංකුවල මුදල් තැන්පත් කරද්දී ඕන් දන්නවා. ඒ වගේම අපි මොනවාරි වාහන එහෙම මිලදී ගද්දී ඔවුන්ට ඒවා sannivedana නේ. ඒ අනුව උන් විවිධාකාර මගින් දැනගන්නවා. කෙසේ නමුත් බදු කියන්නේ අපි ගෙවිය යුතු යුතුයකමක්, ඒක නීතියක්. ඒ නිසා අපි ගෙවන්න තිබෙනවා නම් බදු ගෙවන්න ඕන. නොගෙවා සිටියොත් නීතිමය වශයෙන් අපිට කටයුතු කර නඩු පවරමින් පවා දඬුවම් ලබා දීම පවා දඩ අය කර ගැනීම පවා කරන්න පුළුවන්. මේ බලන්න මේ උදාහරණය.
එක්තරා ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම ඔබට කියවගත හැකිද? 2,250,000. ලක්ෂ වලින් කිව්වොත් 22,50,000. එම වර්ෂයේ සඳහා ඔහු ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කරන්න. එතකොට අපි ඉස්සරලාම මේක අපි වෙන් කරගමු. අර ස්කේල් එකේ හැටියට කොහොමද මේක වෙන් කරගන්නේ? 2,250,000. නැත්නම් 22,50,000. ආදායම් බද්දෙන් නිදහස් වෙනවා ලක්ෂ 5ක්. එතකොට තව අපිට වෙන් කරන්න පුළුවන් 4% බද්දට අයිති වෙනවා තවත් ලක්ෂ 5ක්. ලක්ෂ වලින් මම පවසන්න ලක්ෂ 5යි ලක්ෂ 5යි. දැන් ලක්ෂ 10යි. මෙතන ආදායම කීයද? 22,50,000යි. තවත් ගිහින්. තව 8% ගාණ ගෙවන්න ඕන බද්ද. තව ලක්ෂ 5කට ගෙවන්න ඕන. 8% බද්දට අයිති වෙනවා තව ලක්ෂ 5. දැන් ලක්ෂයේම කීයද? 5යි. ඒ නිදහස් මුදල 4 ගානේ 5යි 10යි. තව 5යි. දැන් ලක්ෂ 15යි. තවත් ලක්ෂ 5ක් වෙන් කරනවා 12 ගානේ බද්දට අයිති වෙනවා. දැන් සේරම ලක්ෂ 20යි. තව ඉතුරු වෙලා තියෙනවා 2,50,000. ඒකට 16 ගාන. එහෙනම් 4 බැගින් ලක්ෂ 5කට 8 බැගින් ලක්ෂ 5කට 12 බැගින් ලක්ෂ 5කට 16 බැගින් 2,50,000කට ඔය 4 එකතුව තමයි ඔහු ගෙවන්න ඕන ආදායම් බද්ද වෙන්නේ. අපි බලමු ගණනය කරලා ඒ ආදායම් බද්ද කීයක් වෙනවද කියලා. මුලින්ම ආදායම් බද්දේ නිදහස් මුදල ලක්ෂ 5යි. ඊළඟ 4 රුපියල් ලක්ෂ 5ක් සඳහා අය කරන බදු මුදල. ඊළඟ ලක්ෂ 5 සඳහා අය කරන බදු මුදල 100න් 4 ගුණ කිරීම ලක්ෂ 5 කියන්නේ රුපියල් 20000යි. ඊළඟ වෙනවා දැන් මෙතන මේ බින්දුවකට බින්දෙක් කැපිලා තමයි 504ක් 20000 උනේ. ඊළඟ රුපියල් 500,000 සඳහා අය කරන බදු මුදල වෙන්නේ 8 බැගින් 500,000කට බින්දු දෙකට බින්දෙක් කැපෙනවා 5000 වටක් රුපියල් 40000යි. දෙගුණයක් වෙලා තියෙනවා. ඊළඟ තව රුපියල් ලක්ෂ 5ක් නැත්නම් 500,000ක් ඒකට 12 බැගින් එතන උත්තරේ වෙන්නේ රුපියල් 60000. තවත් තිබෙනවා ඔබට මතකයි 16 බද්දටත් අයිති වෙච්ච ලක්ෂ 5ක් ඉතුරු මුදලක් තිබුණා 2,50,000. දැන් අය මුදල් හරියට බලමු. ලක්ෂ 5යි මෙතන ලක්ෂ 5යි මෙතන ලක්ෂ 5යි 15 ලක්ෂ මෙතන 15යි මෙතන 2,50,000යි මෙතන ලක්ෂ 5යි 22,50,000 තිබෙනවා. එතන මුදල එන්නේ රුපියල් ඊළඟ අර 2,50,000 සඳහා ආදායම් බද්දේ එතන රුපියල් 40,000ක් වෙනවා 2,516. එහෙනම් මුළු ආදායම් බද්ද කොපමණද? මෙන්න මේ අගයන් තුන මේ රතු පාටින් වර්ණ ගැන්වෙන අගයන් 4 අපි එකතු කර ගන්නවා. ඒ අනුව 20000යි 40,000යි 60,000යි 40,000යි එකතු කර ගැනීමෙන් එනවා 160,000 1,60,000. මෙන්න මේ වගේ ලොකු මුදලක් එදී තමයි සමහර අය ටිකක් අදිමදි කරන්නේ මේක ගෙවන්න. අපෝ ඉච්චර මං ගෙවන්න ඕන. ඒක ලොකු ගාණක් හොරට ඉන්න බලන්න. හැබැයි ඉතින් අහුනොත් හොර කම්මුතුයි. ඒ නිසා බදු ගෙවන්න තිබෙන අය බදු ගෙවිය යුතුමයි. අපි ආදායම් බදු යටතේ ගණන් කීපයක් සලකා බලමු. අභ්‍යාස මාලාවේ හමු වන පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම් 5,50,000ක් නම් 550,000ක් නම් අර වගුවට අනුව ආදායම් බද්ද ගණනය කරන්න. පහසු ගණනක්. අපි ඉස්සරලාම දන්නවා ආදායම් බද්දෙන් නිදහස් මුදල වාර්ෂික ආදායම 550,000ක්. එතකොට බද්දෙන් නිදහස් වෙනවා එකෙන් ලක්ෂ 5ක්. 500,000ක් බද්දෙන් නිදහස් වෙනවා. ඒ අනුව බදු අය කරන ආදායම වෙන්නේ 550,000න් 500,000ක් අඩු කරාම ලැබෙන රුපියල් 50,000. මේ 50,000ට බදු ගෙවන්න ඕනේ 4 ගාන අපි දන්නවා 500,000ක් අයින් වුනහම ඊළඟ 500,000 වෙනකම්ම 4 ගාන ඉතින් මෙතන 50,000යි පොඩි මුදලයි වැඩි වෙලා තිබෙන්නේ. එහෙමනම් බදු ප්‍රමාණය වෙන්නේ 100න් 4 ගුණ කිරීම 50,000 උත්තරේ වෙනවා රුපියල් 2,000ක් මෙතන සිද්ධ වෙන්නේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඒතර 504ක් කියන්නේ රුපියල් 2,000ක් වෙනවා. 12 වෙනි ගණන වාර්ෂික ආදායම 1,800,000 ලක්ෂ වලින් කිව්වොත් 18ක් වන පුද්ගලයෙකු ගෙවිය යුතු බදු මුදල. හරි දේශේ එකක් හදමු මේ වගේම මුලින්ම ආදායම් බද්දෙන් නිදහස් වෙනවා ලක්ෂ 5ක්. ඒ අනුව ඊළඟ
ලක්ෂ 5 සඳහා ආය කරන බදු මුදල ගණනය කරමු අපි 100න් 4 ගුණ කිරීම ලක්ෂ 5. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ බින්දෙක් කැපෙනවා රුපියල් 20000. දැන් බලන්න මම ලක්ෂ වලින් කතා කරන්න ලක්ෂ 18ක් මුළු ආදායම දැන් ලක්ෂ 5ක් බත් දෙන්නේ 1000. තව ලක්ෂ 5කට බදු ගණනය කරුවා දැන් ලක්ෂ 10යි. තව ලක්ෂ 8ක් තියෙනවානේ. ඒ අටුන තව 5ක් වෙන් කරමු. ඊළඟ ලක්ෂ 5 සඳහා ආය කරන බදු මුදල 100න් 8 ගුණ කිරීම ලක්ෂ 5 බින්දු කැපෙනවා. ඒ අනුව 5000 වාටක් රුපියල් 40000යි. දැන් ලක්ෂ වලින් කතා කරොත් 5යි මෙතන 5යි 10යි මෙතන 5යි ලක්ෂ 15. තව ලක්ෂ 3යි තිබෙන්නේ. මේ ලක්ෂ 3ට තමයි ඊළඟ බදු මුදල වෙන්නේ 100ට 12 ගන්න. 4 8 12. ඒක සුළු කරපුවාම බින්දෙකට බින්දෙක් කැපුණාම 3000 12 රුපියල් 36000යි. එහෙමනම් ඊවන්ට මුළු ආදායම් මැද්ද කියන්නේ මෙන්න මේ තුනේ එකතු කරපුවාම එනවා රුපියල් 96000. ඊළඟ ගණන ව්‍යාපාරිකයෙක් විසින් 2012 වසර තුල ගෙවූ ආදායම් බදු මුදල රුපියල් 56000ක් නම් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන බදු ගණනය කිරීම අනුව ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. මේ 56000ක් කියන දීලා තියෙන්නේ. අපි දන්නවා පළවෙනි ලක්ෂ 5ට 20000යි ඊළඟ ලක්ෂ 5 පළවෙනි ලක්ෂ 5 නිදහස් ඊට පස්සේ වැඩි වෙන ඊළඟ ලක්ෂ 5ට 20000යි ඊළඟ ලක්ෂ 5ට 40000යි ආදි වශයෙන් රුපියල් 60000ක් වෙනවා ලක්ෂ 15ක ආදායමක් තියෙනවා. මතකනේ. ඒතකොට ලක්ෂ 15කට වඩා මුගේ ආදායම අඩු බව තමයි අපිට මෙතනින් පොඩ්ඩක් මේ 56000න් නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම තමයි මේ ගාන හදන්නේ ඔබගේ මට්ටමට නැත්නම් සමීකරණ පිටවල හදන්න වෙනවා. ඒතකොට මේක අපි මුලින්ම හොයාගමු 104 බැගින් ගෙවිය යුතු බදු මුදල කීයද කියලා. 104 ගානේ. 104 ගානේ 500,000ට ගෙවන්න ඕන රුපියල් 20000. ඊළඟට 108ක ප්‍රතිශතයට දැන් අහු වෙන මුදලක් තියෙනවනේ. ඒ ගෙවලා තියෙන බදු මුදල කොහොමද අපි හොයාගන්නේ? දැන් අපි බලමු සේරම බදු මුදල 56000. 20000ක් 104 ගානේ ඉන්නේ. එහෙමනම් 56000 20000 අඩු කරපුවාම 36000යි. මේ 36000 ගෙවලා තියෙන්නේ 108 බැගින්. එහෙමනම් මේ 36000ට අදාළ වන ආදායම තමයි දැන් මම හොයන්න යන්නේ. එහෙනම් ඔන්න ඊළඟට මම හොයනවා රුපියල් 36000ක බදු මුදලට අයත් වන ආදායම. අපි දන්නවා 36000ක් ගෙවලා තියෙන්නේ 108 බැගින්. ඒ කියන්නේ 8ක් ගෙවන්න ඕන 100ක ආදායමක් තියෙනවා. එහෙනම් 36000ක් ගෙවලා තියෙන්නේ කීයකද කියලා මේ ගණනය කරලා තියෙන්නේ. ඒතර 36000 8න් බෙදලා 100න් ගුණ කරපුවා අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ අනුව උත්තරේ එනවා රුපියල් 4500 ගුණ කිරීම 100 450000. එහෙමනම් ඔහුගේ ආදායම දැන් කීයක් වෙන්න ඕනද? 104 බැගින් 20000ක් ගෙවි ලක්ෂ 5කට නැත්නම් 500000කට 108 බැගින් 36000ක් ගෙවලා තියෙන 450000කට. එතන මෙතන 500,000යි 450,000යි ඊට අමතරව බද්දේ නිදහස් මුදල 500,000ත් එකතු කරපුවාම ඔහුගේ ආදායම වෙනවා මේ තුනේම එකතුව රුපියල් 1,450,000ක් නැත්නම් 14,50,000ක් වෙනවා. මෙන්න අපේ ඊළඟ බදු වර්ගය. එකතු කළ අගය මත බදු. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ කෙටි නාමයක් VAT කියන්නේ. ඒකේ දීර්ඝ නාමය value added tax කියන එක තමයි ඒකේ අදහස. VAT. හරි? ඒතර මේ VAT කියන බදු ක්‍රමයට පෙර ලංකාවේ ක්‍රියාත්මක වුණා GST කියන බද්දක්. ඒකට කිව්වේ භාණ්ඩ හා සේවා බද්ද කියලා. GST. දැන් මේ VAT කියන බදු ක්‍රමය තමයි අපි කතා කරන්නේ. ඇත්තට මේ බදු විශේෂය අපිට හඳුන්වන්න පුළුවන් මේ වක්‍ර බදු ආකාරයක් වශයෙන්. මොකද හේතුව මේ බදු වර්ගය මේ ක්‍රියාත්මක වෙන්නේ ඍජු බදු වලට ඍජු වශයෙන් VAT බදු ගෙවන අය තියෙනවා, වක්‍රාකාරයෙන් ගෙවන අවස්ථාවක් තිබෙනවා. දැන් අපි ගත්තම අපි VAT බදු ගෙවන අය තමයි. හැබැයි අපි VAT බදු ගෙවන්නේ එකවර නෙමෙයි. දැන් අපි හිතමුකෝ අපි පරිභෝජනය කරන සමහර ආහාර වර්ග වලට VAT බදු අය කරනවා. ගෙන්නන ආනයන කරුවන්ගෙන් අය කරනවා. සමහරවිට නිෂ්පාදකයන්ගෙන් අය කරන අවස්ථා තිබෙනවා. ඒතර ඒ VAT බද්ද ඔවුන් අපෙන් තමයි ලබා ගන්න. අපි වක්‍රාකාරයෙන් බදු වලට දායකත්වයේ සපයලා තියෙනවා. ඒ කියන්නේ විශාල ආදායම් නොලබන අය පවා. ඉතින් දැන් අපි මම සරල උදාහරණයක් කියන්න අපි හිතමුකෝ අපි යතුරු පැදියක් මිලදී ගන්න යනවා කියලා. යතුරු පැදියක් මිලදී ගන්න ගියාම ඒ යතුරු පැදියට ඔබ
හරියට දැකලා තියෙනවා නම් පත්තර දැන්වීම වලදී එහෙම මේ මිල සඳහන් වෙන ආකාරය උදාහරණයක් අපි තුමු ලක්ෂ 2ක් රුපියල් 200,000 එකතු කිරීම ප්ලස් 15%යි වැට් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට රුපියල් 200,000 අරන් ගියාට මේ යතුරුපැදිය මිලදී ගන්න බෑ. මේ 200,000ට අමතරව තව 115ක් එකතු කරන්න ඕන වැට් බද්ද. ඒකට අපි කියනවා එකතු කළ අගය මත බද්ද කියලා. බලමු එහෙනම් මොකක්ද මේ වැට් බද්ද කියන්නේ. කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී එහි මුළු වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් එකතු කළ අගය මත බදු ලෙස අය කෙරේ. භාණ්ඩ අලෙවිකරුවන් හා සේවා සපයන්නන් මේ බදු මුදල් පාරිභෝගිකයන්ගෙන් අය කර ගන්න අතර එම මුදල් රජයට ගෙවීමට ඔහු වැඳී සිටී. දැන් මම ඒකයි කිව්වේ දැන් අපි මොකට යතුරුපැදියක් මිලදී ගන්නවා නම් එහි බද්ද අපි වැට් බද්ද ඒ යතුරුපැදිය අලෙවි කරන වෙළඳ ආයතනයට අපි ගෙවන්නේ. ඔවුන් අනිවාර්යයෙන් මේක අලෙවි කෙරුවට පස්සේ මේ වැට් බද්ද අපෙන් අය කර ගන්නාලාද වැට් බද්ද ඔවුන්ගේ ලාභේ නොවේ. මේ වැට් බද්ද රජයේ ගිණුමට බැර කරන්න ඕන. ඒ බලව වැට් බද්ද සම්බන්ධ කරන් අපි මේක භාණ්ඩ හා සේවා සපයන්න. භාණ්ඩ වලට දැන් සේවා වශයෙන් ගත්තොත් විදුලිය, ජලය, දුරකථන වැනි සේවා සඳහාත් අපේ බිලට මේ වැට් බද්ද එකතු වෙනවා. එහෙනම් බලමු ඉදිරියේදී මේකේ තියෙන පෙළපොතේ ගණන් ටික හදලා බදු කියන කොටස අවසන් කරන්න. මේ පළමු උදාහරණය බලන්න. පුද්ගලයෙකුගේ එක්තරා මාසයක ජල ගාස්තුව රුපියල් 1400ක් විය. ඒ සඳහා 15%ක එකතු කළ අගය මත බද්දක් එහෙම නැත්නම් වැට් එකතු කරනු ලැබේ. ඒ අනුව ඔහුගේ ජල බිල්පතේ වටිනාකම කොපමණද? වැට් බද්ද එකතු කරුවට පස්සේ ජල බිල්පත කොපමණ වෙනවද කියලායි අහන්නේ. 15%. මේ බලන්න වැට් බදු මුදල වෙන්නේ 15% බැගින් 1400කට ගණනය කරනවා. ළමයි දන්නවනේ ප්‍රතිශතය ඒ බිලේ වටිනාකමෙන් ගුණ කරන 1400. එතන මෙතනදී බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 14යි 15යි ගුණ වෙනවා 210යි. එතකොට දැන් ජල බිල්පතේ වටිනාකම 1400ක් වුණා. ඒකට තව එකතු වෙලා තියෙනවා වැට් බද්ද 210යි. එහෙමනම් ගෙවිය යුතු මුළු බිලේ මිල වෙන්නේ 1400යි 210යි එකතු කරපුවාම රුපියල් 1610ක් බවට පත් වෙනවා. අභ්‍යාස මාලාවේ අවසාන ගණන් කිහිපය නිවසක මාසික දුරකථන ගාස්තු සඳහා අයවන මුදල රුපියල් 1200ක් වූ අතර ඒ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බදු ප්‍රතිශතයේ 10%ක් නම් වැට් බද්ද 10%ක් නම් මුළු බිල්පතේ වටිනාකම පෙන්වන්නේ. එහෙනම් අපි හොයමු මුලින්ම වැට් බද්ද 10%යි වැට් බදු ප්‍රතිශතය නිසා 10% ගුණ කරන එක 1200න් බිංදු කැපෙනවා. ඒ අනුව 12 වරක් 10 රුපියල් 120ක් එනවා. එනම් බිලේ වටිනාකම 1200යි. ඒ කියන්නේ වැට් බද්දට පෙරමින ඒකට 10 ගාන 120ක් එකතු වුණාම රුපියල් 1320ක් බවට පත් වෙනවා. මෝටර් රථයක් ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම මෙසේය. ආනයනික මිල රටින් ගෙන්නනවා ලක්ෂ 6කට 600,000කට. අය කළ තීරු බදු මුදල ඒකට ලක්ෂ 4ක් 400,000ක් තීරු බදු අය කරනවා. එසේ ගොඩබෑම් හා ප්‍රවාහන කුලී රුපියල් 50,000. මේ තුනම එකතු කරුවාට පස්සේ මේ සීළු වියදම් සඳහා ඒ වියදම් වලට ආයෙ 15%ක වැට් බද්දක් අය කරනවා. දැන් ළමයිට තේරෙනවා මේ බලන්න දැන් මේ තීරු බදු මුදල කියන්නේ බද්දක්. ඒතර මේ සේරවංගෙ මේ එකතුවට බදු අය කරනවා කියන ඇත්තටම මේ බදු මුදලට නැවත බදු අය කිරීමක් නේද මේ සිද්ධ වෙන්නේ. ඇත්තටම දැන් රට පවත්වාගෙන යාම සඳහා බදු ලබා ගන්න ඕනේ ඒක තර්කයක් නැහැ. නමුත් ඉතින් මෙච්චරම බදු ගහලා අපේ රට තාම තියෙන මේ තැන නම් මම කියන්නේ කිව්වේ ජපානයේ මේ වාහන හදන අයට වඩා මුදලක් ලාභයක් ලබනවා එක පොඩි කාලයක් තුල ලංකාව බදු විතරක් අය කළේ වාහන වලට. ඒත් අපේ රට තියෙන තැන ගත්තම ඇත්තටම දරුවනේ කනගාටුදායක තත්ත්වයක තියෙනවා. දැන් අපි ගාන බලමු. දැන් මෙතන වැට් බදු එකතු කිරීමට පෙර වැය කළ මුදල වෙනවා 600,000යි 400,000යි 50,000යි එකතු කරපුවාම 1,50,000ක් නැත්නම් 10,50,000. මේකට අපි වැට් බද්ද ගමු 15%. බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. ඉතුරු වෙන්නේ 15යි 10,500යි ගුණ කරන්න ඕන. ඒ ගුණ කිරීමෙන් තමයි මේ 150,750ක් ලැබිලා තියෙන්නේ. එහෙමනම් සම්පූර්ණ මුදල වෙන්නේ කීයද?
මේ අගයන් දෙකේ එකතු වේ. 1,50,000ට එකතු වෙනවා 1,50,750. උත්තරේ රුපියල් 1,200,750. ඊළඟ ගණන. ගෘහස්ත මාසික ජල බිල් පත 15%ක් අගය මත එකතු කිරීමේ බද්දක් අය කරනවලු. ප්‍රතාපා විසින් තම නිවසේ ජල බිල් පත වශයෙන් ගෙවන ලද මුළු මුදල රුපියල් 1,725ක් නම් අගය මත බදු මුදල එකතු කිරීමට පෙර බිල්පතේ අගය කුමනද? ඉතින් මේක පෙරමිලස් වෙන ගාන මම කවර රිවර්ස් ගණන් හදද්දී අපිට මෙන්න මේ කතර ගුණිතය හරි පහසුයි. බදු ප්‍රතිශතයේ 15%ක් කියන එකේ අර්ථය මොකක්ද? පෙරමිල වැඩ බද්ද එකතු කරන්නේ පෙරමිල 100 නම් එකතු කර තිබෙන බද්ද වෙන්නේ 15ක්. ඒ අනුව පසුමිල වෙන්නේ 115ක්. දැන් මෙතනට ආදේශ කරගමු. ඔබට මතකයි තීරු බදු ගණන් වලත් මම මේවැනි ගණන් කියලා දුන්නා. පෙරමිලට 100යි කියලා අපි හිතුවොත් බිලේ පසුමිල වෙන්නේ 115ක් රුපියල් 15 එකතු වීම. දැන් පසුමිල 1725ක් වෙද්දී ඊට සාපේක්ෂව පෙරමිල අපි x කියලා හිතමු. දැන් අපි කතරට ගුණ කරමු. ගුණේ මේ දෙන්නයි ගුණිතය 115යි x වෙනවා. ඊළඟ දෙන්නයි ගුණිතය මේ සඳහන් කරන්නේ. 100 වරක් 1725. ඊපස්සම අපි 115න් බෙදාගත්තාම අපිට මේ 115 වදින් කැපෙනවා. ඒ වගේම වම් පැත්ත සුළු වෙලා උත්තරේ එනවා හරියටම 115 ඒවා මෙතනට එනවා 15ක්. 15 100න් ගුණ කරපුවාම රුපියල් 1500. එහෙනම් බදු ගෙවන්න පෙර බිල්පතේ මිල රුපියල් 1500ක් වෙනවා. ඉතින් මේ අවසන් කලේ අපේ ප්‍රතිශත පාඩමේ මුල් කොටස, ඒ කියන්නේ බදු කියන කොටස මම බලාපොරොත්තු වෙනවා මේ සමගම ඊළඟ වීඩියෝ වශයෙන් ඔබට ලබා දෙන්න පොලිය, ඒ කියන්නේ සුළු පොලිය කියන පාඩම. මොකද මම මේක වෙනස් කරන්න හිතුනේ දැන් 10 සහ 11 දෙකේම තියෙනවා පොලිය කියලා මාතෘකාවක්, සුළු පොලිය සහ වැල් පොලිය. ඒතර 10 වසරේ දරුවන්ට සුළු පොලිය, 11 වසරේට වැල් පොලිය, විභාගයට යදී 11 දරුවන්ට ඔය 10 සහ 11 දෙකේම පාඩම් වලින් තමයි පෙළ මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒතකොට පොලි වර්ග දෙකම තියෙන. ඒක පාඩම් දෙකක් වශයෙන් එක අධ්‍යයනය කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මේ පාඩම හොඳට අධ්‍යයනය කරන්න. අපි ඊළඟ පාඩම සමග හම්බෙමු. ඒ වගේම මේක බලලා ඔබට පුළුවන් මගේ YouTube channel එක WinMaths subscribe කරන්න. ඒතර ඔබට මට පහසු අවස්ථාවල ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන පාඩම් දෙක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ස්තුතියි. සුබ දවසක්. සියලු වීඩියෝ නැරඹීම සඳහා WinMaths with Terence Piris YouTube channel එකට හෝ Frank Terence FB පිටුවට පිවිසෙන්න. ඔබගේ කාරුණික යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ මගින් පළ කෙරෙන පාඩම් ඔබට ප්‍රයෝජනවත් යයි සිතේ නම් යහළුවන් අතර ෂෙයා කරන්න. එසේම අපගේ මෙම YouTube channel එක subscribe කොට ඉදිරි පාඩම් පිළිබඳ පහසුවෙන් දැනුවත් විය හැක. ඔබ සැමට ස්තුතියි.